තෙරුවන් සරණයි. DP පිරිවෙන තුලින් පිරිවෙන් අවසාන පන්තියේ ත්‍රිපිටක ධර්ම පාඩම් මාලාවේ අපේ පොඩි හාමුදුරුවෝ සිල්මෑණිවරු ඒ වගේම දුවල පුතාලා වෙනුවෙන් අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 8 වෙනි පාඩම. 8 වෙනි පාඩම කිව්වම 8 වෙනි පාඩමේ අපි කොටස් කීපයක් කතා කළා. අද 8 වෙනි පාඩමේ 4 වෙනි කොටස 8 වෙනි පාඩමෙත් එතකොට තියෙනවා කොටස් 1 2 3 කියලා අපි කතා කරගෙන ඇවිල්ලා දැන් 4 වෙනි කොටස දක්වා ආවා. මොකද අපට ගොඩක් ඒ පාඩම දිගින්දා කොටස් වශයෙන් කතා කරගෙන ආවා. ඉතින් පිරිවෙන් අවසාන පන්ති විභාගයට ලියන පොඩි හාමුදුරුවෝ මේ දවස්වල අපි ඉගෙන ගන්නේ සංඝාදිශේෂ පිළිබඳව. අපිට මතකයි මේ වෙනකොට සංඝාදිශේෂ 9ක් කතා කළා. 13න් 9ක් කතා කරලා හමාර කරලා ඉන්නේ. අද අපිට තියෙන්නේ 10 වෙනි සංඝාදිශේෂය. මේ 10 වෙනි සංඝාදිශේෂය කිව්වම ඒක තියෙනවා පඨම සංඝ භේද සංඝාදිශේෂාපත්තිය. මොකද්ද නම? පඨම සංඝ භේද. පඨම කියනකොට තේරෙනවා ဒုတိ ය කියලා එක්කෝ තව එක්කෝ තියෙනවා. එහෙනම් සංඝ භේද ශික්ෂාපද තව එකක් තියෙනවා. දෙකක් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙන්නත් පුළුවන්. හැබැයි දෙකයි තියෙන්නේ. දැන් පඨම කියනකොට දෙකක් තුනක් හතරක් ඉස්සරහට යනවා කියලානේ කියන්නේ. පළවෙනි එක කියනකොට තව තියෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් තියෙනවා දෙවෙනි සංඝ භේද ශික්ෂාපදයකුත් තියෙනවා. එතකොට පඨම සංඝ භේද සංඝාදිශේෂාපත්තිය. එතකොට සංඝ භේදය පොඩි හාමුදුරුවෝ අහලා ඇති මේ ලෝකේ තියෙනවා ආනන්තරීය පාප කර්ම පහක්. ඒකට කියන පංච ආනන්තරීය පාප කර්ම කිව්වේ. එතකොට ඒ කියන්නේ අනිවාර්යෙන් කළොත් අපාය යනවාමයි. ඒ ආනන්තරීය පාප කර්ම තුල ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සංඝාදිශේෂ හැටියට. මොකද්ද මේ? එතකොට ආනන්තරීයත් වෙලා සංඝාදිශේෂ උනේ මොකක්ද? මේ පඨම සංඝාදිශේෂාපත්ති නිදාන කතාව. මම හිතන්නේ අපි ආසයිනේ කතන්දර අහන්න. ඒ හින්දා මේක නිදාන කතාවෙන් පටන් ගත්තා නම් හොඳයි කියලා තියෙනවා. පොතේ නම් හැබැයි පොඩ්ඩක් තියෙන ඉස්සෙල්ලා සංඝාදිශේෂය කතා කරලා පස්සේ නිදාන කතාව. මං හිතුවා නිදාන කතාව කතා කරලා සංඝාදිශේෂයට එන එක හොඳයි කියලා. මොකද එතකොට පැහැදිලි වෙනවා මේ කියන කතන්දරේ. මේ කතාව දේශනා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ. මතකනේ වේළුවනාරාමයේ කියන පන්සල? වේලු කිව්වේ උණගස්. උණගස් තිබිච්ච පන්සල. ඒක තමයි වේළුවනාරාමය. එතකොට බුදුහාමුදුරු රජගහ නුවර වේළුවනාරාමේදී දෙව්දත් තෙරුන් උදෙසා කාටද? දේවදත්ත හාමුදුරුවෝ. මතකනේ ශාසනයේ ඉතින් ගොඩාක් අවුල් හදපු හාමුදුරුවනේ. දේවදත්ත හාමුදුරුවන් වහන්සේට තමයි මේ ශික්ෂාපදයේ දේශනා කරන්නේ. සංඝයා පාලනය තමන් යටතට ගැනීමට නොයෙක් උපක්‍රම යෙදීය. කෝකාලික හිමියන් ඇතුළු පිරිසක් හා එක්ව සංඝ භේදයක් ඇති කිරීමට කටයුතු කිරීම පංචවරයක් ඉල්ලීම. ඔන්න පංචවරයක් ඉල්ලීම. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කිරීම ඔන්න හේතු. යම් භික්ෂුවක් කැමති නම් පමණක් ඒවා අනුගමනය කළ හැකි බව දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. තම සංඝයාගේත් බුදුරදුන්ගේත් ඊට පස්සේ සංඝයාට දොස් කීමට මහජනයා පෙළඹවූහ. අඥාන පිරිස් දෙව්දත් තෙරුන්ගේ කීම පිළිගෙන උන්වහන්සේගේ පක්ෂය ගත්තා. තවත් පිරිසක් දොස් කිව්වා. මේ සැලවීමෙන් බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදය පැනවූහ. එතකොට මෙතන කියනවා මොකද කියන්නේ? දැන් දෙවිදත්තර හාමුදුරුවන්ගේ කතාව. මේ දෙවිදත්තර හාමුදුරුවන්ගේ ගැන කතා කරනකොට දෙවිදත්තර හාමුදුරුවෝ චුටි හාමුදුරනේ දැන් මේ කතාව මේ කෙටියෙන් තියෙන්නේ මෙතන. මොකද වෙන්නේ? ඉස්සෙල්ලම උන්වහන්සේට ඕනි වෙනවා දැන් සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වගේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ ඒ රහතන් වහන්සේලාට බුදුහාමුදුරු ගෝල පිරිස් බාර දෙනවා. එක හාමුදුරුවන්කට 500යි, තව හාමුදුරුවන්කට 200යි, තව හාමුදුරුවන්කට 109යි. ඔහොම බාර දෙනවා අධ්‍යාපනය කරන්නට නැත්නම් පාලනය කරන්නට. දෙවිදත්තර හාමුදුරන්ටත් ආසාවක් හිතුණා මටත් ගෝලයෝ ටිකක් ඕනි. ඊට පස්සේ මොකද කරන්නේ? ගෝලයෝ ටිකක් ඕනි කිව්වම බුදුහාමුදුරන්ට ගිහලා කිව්වා මටත් ගෝලයෝ පාලනය කරන්න පුළුවන්, මටත් කණ්ඩායමක් දෙන්න කියලා. ඊට පස්සේ පිරිසක් හිමියන් ඇතුළු පිරිසක් එක්ව සංඝ ભેදයක් ඇති කිරීමට කටයුතු කළා.
ඉස්සල වෙන්නේ සංඝයා පාලනය මේ තියෙන සංඝයා පාලනය තමන් යටතට ගන්න. තමන් යටතට ගන්න තමයි ඉස්සල්ලාම නොයෙක් උපක්‍රමයේදී බැලුවා තමන් යටතට කරගන්න මුන්න විදියටවත් බෑ. ඉතින් දෙවිදත්තර හාමුදුරන්ට බාර දෙන්න බැරි කමක් නෑ. ඥාතියා කියලා ඉතින් බුදුහාමුදුරන්ගෙත් ගිහි කල මසිනනේ. ඒ කියන්නේ යසෝදරා දේවියගේ සොහොයුරා. ඉතින් එහෙමනම් නෑකමට සැලකුවේ නෑ බුදුහාමුදුරුවෝ. සුදුස්සාට සුදුසු තැන දුන්නේ. ඉතින් දෙවිදත්තර හාමුදුරුවෝ මේකට හරි තරහෙන් හිටියේ. මේ තරහ වැඩිකම නිසාම උන්වහන්සේ මොකද කරේ? කල්පනා කළා මේ හාමුදුරුවෝ ටිකක් ભેද කරන්න ඕනේ. ભેද කරන්න උපක්‍රමයක් කල්පනා කළා. ඊට පස්සේ මොකද කරේ? පංච වරයක් ඉල්ලමු කිව්වා. මතක ඇතිනේ පංච වරේ. මොකද්ද? බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා කට්ටිය ඊට පස්සේ කෝකාලික හාමුදුරුවෝ කියන්නේ ගෝලයා. මේ කෝකාලික හිමියන් කියන්නේ ඒ ගෝල හාමුදුරුවෝ. එතකොට මේ ගෝල හාමුදුරුවොත් එකතු කරගෙන ඊට පස්සේ මොකද කරේ? හිතුවා පංච වරයක් ඉල්ලන්න එහෙනම්. මොකද්ද? භික්ෂූන් වහන්සේලා දිවි හිමියෙන් මතක ඇති වෘක්ෂ මූලික විය යුතුයි කිව්වා. හාමුදුරුවෝ හැමදාම ගස් යට ඉන්න ඕනි කිව්වා. එතකොට තවත් කිව්වා ස්වාමීන් වහන්සේලා නැත්නම් භික්ෂුන් වහන්සේලා මැරෙනකම්ම පාංශුකූලික විය යුතුයි කිව්වා. හිතන්නකෝ දැන් මේ වාගේ යෝජනා පාක් ගෙනවා වෘක්ෂ මූලික වෙන්න ඕනේ. එතකොට ශූන්‍යාගාරවල ඉන්න ඕනේ. ඒ කියන්නේ හිස් ගෙවල් වල ඉන්න ඕනේ. මිනිසුත් එක්ක ඉන්න බෑ. එතකොට ගස් යට ඉන්න ඕනේ. ඊළඟට ජීවිත කාලෙම මස් මාංශ වළඳන්න බෑ. එතකොට නිර්මාංශික විය යුතුයි. ඔය වාගේ චෝදන. එතකොට අද වුණත් පොඩි හාමුදුරනේ කට්ටිය එකතු කරගන්න පුළුවන් විදි තියෙනවනේ. සමහරලාට හාමුදුරුවෝ කැඩෙනවා. මොකද සමහරලාට දායක වුණත් සමහරට ඔය පේන්නේ නැද්ද සිල් එහෙම මනිනකොට මොකද කියන්නේ? අපේ හාමුදුරුවෝ හරි සිල්වත්. උඹලකට කෑල්ලක්වත් වළඳන්නේ නැහැ. ඒතර උඹලකට කෑල්ලක් වළඳන්නේ නැති එක සිල්වත්කමක්ද? ඒකට සිල්වත්කමක් හැටියට තමයි සමහර දායකව සලකන්නේ. එතකොට දැන් කියන්න ඕනි දෙවිදත්තර හාමුදුරුවෝ කොච්චර නරකයි කිව්වත් පියෝ වෙජිටේරියන්. අද වචනෙන් කියනවනම් සම්පූර්ණයෙන්ම එළවලුයි බත විතරයි වැළඳුවේ. එතකොට හාල් මැස්සෙක්වත් වළඳලා නැහැ. එතකොට මස් මාංශ වැළඳුවේ නැහැ. එතකොට උන්වහන්සේ හොඳ හාමුදුරු කෙනෙක්ද නැහැ. එතකොට හැබැයි උන්වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට ගේනවනේ. ගෙනෙල්ල සංඝ බේදේ කරන්න පංච වරේ ගෙනෙල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? හාමුදුරුවරු ඒක සඳහා පොළඹව ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අනුගමනය කරන මොකද යම්කිසි භික්ෂුවක් කැමති නම් පමණක් ඒවා අනුගමනය කළ හැකි බව දේශනා කර බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කිව්වා මේ පංචවරය කියන එක වෘක්ෂ මූලික විය යුතුයි ආරණ්‍ය විය යුතුයි ඒත ශුන්‍යාගාර විය යුතුය එතකොට මස් මාංශ වළඳනවා නම් කැමති නම් වළඳපුවාවේ කැමති නම් ගස් යට හිටපුවාවේ කැමති නම් පංසුකූල රෙදි පරවපුවාවේ බුදුහාමුදුරුවෝ මේ එකක්වත් පිළිගත්තේ නැහැ කැමති නම් කරපුවා කැමති නම් කමක් නැහැ හැබැයි මේක උනාම බුදුරදුන්ගේ සංඝයාගේ වෙනසය බව දක්වමින් සංඝයාට දොස් කීමට මහජනයා පෙළඹුවා මිනිස්සු එකතු කරගෙන හාමුදුරුවෝ අන්න බුදුහාමුදුරන්ගේ ගෝලිය මස් කණ්ඩ පුදුම පෙරේත කමක් තියෙන්නේ. ඒ හාමුදුරුවෝ අර සැප විඳින්න ඉන්නේ කියන්නේ රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා කියලා. අරඤ්‍යගතෝවා කියවට අරණ්‍යයට යන්නේ අන්න පන්සල් වලටලා ඉන්නේ. මෙහෙම කියලා අඥාන පිරිස් මෝඩ මිනිස්සු ටිකක් අල්ලගත්තා. මෝඩ මිනිස්සු ටිකක් අල්ලගෙන මොකද කරේ? උන්වහන්සේගේ පක්ෂය ගත්ත තවත් පිරිසක් දොස් කීහ. හාමුදුරන්ට බණින්න කැමති මිනිස්සු එදත් ඉඳලා තියෙනවා අදත් ඉන්නවා. පොඩ්ඩක් මොනා හරි අල්ලගෙන බණිනවා. බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදය පනවනවා. එතකොට ආයෙත් එහෙම මෙන්න මේ කාරණේ මුල් කරගෙන සංඝයාගේ මේ ભેදය ඇති කරගන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරනවා. අපි ඊට පස්සේ යමු ශික්ෂාපදයට යමුකෝ බලන්න. පඨම සංඝ ભેද සංඝාදිශේෂාපත්තිය. එහෙනම් සංඝ ભેදය පිළිබඳව හාමුදුරුවෝ අතර ભેද ඇති කරගන්න එපා කියන මේ ඒක අකුසලයක් හැටියට පරාජිකා හැරෙනකොට දෙවෙනියට සිද්ධ වෙන අකුසලයක් හැටියට හාමුදුරන්ට සඳහන් කරනවා මේ පඨම සංඝ ભેද ශික්ෂාපදය. ඒක කියනවා යෝපන බික්කු සමග්ගස්ස සංගස්ස ભેදාය පරක්කමෙය්‍ය ભેදේන සංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගහිය තිට්ඨෙය්‍ය සෝ බික්කු බික්කුහි එවම් මස්ස වචනීයෝ මා ආයස්මා සමග්ගස්ස සංගස්ස ભેදාය පරක්කමි ભේදෙන සංවත්තනිකං වා අධිකරණං සමාදාය
පග්ගහි අට්ඨාසි සමේතා යස්මා සංගේන සමග්ගෝහි සංඝෝ සම්මෝදමානෝ අවිවාදමානෝ ඒකොද්දේශෝ පාසු විහාරතිති එවංච සෝ බික්ඛු බික්ඛෝහි උච්චමානෝ තතේව පග්ගන්හෙය සෝ බික්ඛු බික්ඛෝහි යාව තතියං සමනුභාසිතබ්බෝ තස්ස පටිනිස්සග්ගාය යාව තතියංචේ සමනුභාසියමානෝ තං පටිනිස්සජ්ජෙය්‍ය ඉච්ඡේතං කුසලං නොචේ පටිනිස්සජ්ජෙය්‍ය සංඝාදිසේසෝ. ඔක තමයි පාලි විග්‍රහය. එතකොට ඔකට අදාළව තේරුම කියනවා අපි මොකද්ද? යම් කිසි භික්ෂුවක් සමගි සංඝයාගේ. එතකොට සමගි සංඝයා හාමුදුරුවෝ සමගියෙන් ඉන්නේ. එතකොට මේ සමගි සංඝයාගේ ભેදය පිණිස උත්සාහ කරයිද? එතකොට හාමුදුරුවෝ එකට ඉන්න අය ભેද කරන්න උත්සාහ කරනවාද? එතකොට ඒ වගේම ભેද කර කාරණයක් හෝ දැඩිවගෙන සිටීද? ભેද කරන්නේ නැහැ. ભેද කරන කාරණයක් දැඩිව අරගෙන ඉන්නවා. ඒකත් මොකද්ද මේ ભેද කරන කාරණයක් කියන්නේ? දැන් සමහරු රණ්ඩු කරන්න යනවා. සමහරු රණ්ඩු කරන්න යන්නෙත් නෑ. අපි ඕවට නෑනේ කියලා හැබැයි තරහින් ඉන්නවා. අර කාරණේ අල්ලගෙන ඉන්නවා. මං ඕක වෙනස් වෙන්නෙත් නෑ කියලා එහෙම ඉන්නවා. දැඩිවගෙන සිටීද? ඒ භික්ෂුවට සෙසු භික්ෂූන් විසින් මෙසේ පැවසිය යුතුය. එහෙම ඉන්නවනම්, එහෙම දැඩිව අරගෙන ඉන්නවනම්, ભેද වෙලා ඉන්නවනම් ඒ හාමුදුරුවන්ට අනිත් හාමුදුරුවෝ ගිහිල්ලා ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්න ඕනි. කොහොමද පැහැදිලි කරලා දෙන්නේ? එවත්නි භික්ඛවේ එවත්නි. එතකොට සමගි සංඝයාගේ එතකොට ભેදාය කිව්වේ ඒකයි. ભેදයේ පිණිස සමගි සංඝයාගේ ඒක සමගියෙන් ඉන්න භික්ෂුන් වහන්සේලාගේ ભેදයේ පිණිස වෑයම් නොකරන්න, වෑයම් කරන්න එපා හාමුදුරුවනේ. එහෙම සමගිය කඩන්න උත්සාහ කරන්න එපා හාමුදුරනේ කියලා කියන්න ඕනේ. ભેද කර කරුණක් හෝ දැඩිවගෙන නොසිටින්න එහෙම හාමුදුරනේ. එහෙම ભેදයට හේතු වෙන කරුණෝ මේ දැඩිව අරගෙන ඉන්න එපා අපේ හාමුදුරනේ. ඉල්ලීමක් කරන ඉස්සල්ලාම. එවත්නි සංඝයා සමග එකතු වෙනු මැනවි. හාමුදුරුත් එක්ක එකතු වෙන්න. ඔහොම ඉන්න එපා කියලා උපදෙස් දෙනවා. සමග සංඝයා වනාහි ඔවුනොවුන් සතුටින් වාද විවාද රහිතව එකට පාමොක් දෙසීම් කරන කල සුවසේ වෙසති යනුවෙනි. පාමොක් දෙසනවා. මොකද මේ පාමොක් කියන්නේ? පාමොක් කියලා කිව්වේ ප්‍රාතිමෝක්ෂ කියන එක. මොකද්ද? ප්‍රාතිමෝක්ෂ. පාමොක් කිව්වේ ප්‍රාතිමෝක්ෂ කියන්නේ අපේ ප්‍රාතිමෝක්ෂ. 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 එතකොට මේ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද. එතකොට මේ කිව්වේ විනය තමයි. එතකොට හාමුදුරුවෝ විනය පොය සීමාවට එකතු වෙලා අපි කියන පාමොක් දෙසනවා. නැත්නම් ප්‍රාතිමෝක්ෂ දේශනාව සිද්ධ කරනවා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ දේශනාව සිද්ධ කරනවා කිව්වම දැන් මෙහෙම ඇයි? එතකොට මේ හාමුදුරුවෝ එකතු වෙලා මේ සමගියෙන් මේක කරන්නේ. තරහ වෙලා එනකොට අනිත් එක්කෙනාගේ මූණ පේන එහා පැත්තේ ඉඳලා තරහ වෙලා පොයගේ ඉන්න බෑ. එතකොට සමගියෙන් ඉන්න ඕනේ. ඒකයි කියන්නේ. ඒතර සමගි සංඝයා සුවසේ වෙසති. මෙහෙම උපදෙස් දුන්නා. භික්ෂූන් විසින් මෙසේ පවසද්දී ඒ භික්ෂුව එසේම අදහස් දැඩිවගෙන සිටීනම් භික්ෂූන් විසින් තෙවනවර දක්වා එය අත්හරිනු පිණිස කරුණු කිව යුත්තේ. එක සැරයක් නෙමෙයි දෙසරෙත් කියනවා. තෙවනවර දක්වා. එහෙනම් එක් සැරයක් කියනවා ආදරෙන් අහන්නේ, දෙවෙනි වතාවත් කියනවා පොඩි හාමුදුරනේ අහන්නේ, තුන්වෙනි වතාවත් කියනවා අහන්නේ. ඊට මොකද කරන්නේ? එක සැරයක්වත් දෙසරයක්වත් තුන් සැරයක්වත් දෙනවා දෙකක් කියලා එහෙමනේ සමාජයේ ඉන්නේ. අපට එහෙම බෑ. එක සැරයයි දෙසරයයි තුන් සැරයයි අත්හැරියා. ආයිනේ දැන් බුදුහාමුදුරන්ගේ සිරිතක් තියෙනවා. අවවාද කරනවා නම් එක සැරයක් අවවාද කළා, දෙසරයක් අවවාද කළා, තුන් සැරයක් අවවාද. ආයෙත් එහා කරන්නේ. එතකොට මේ තුන් වතාවක් කරන එක හරි වටිනාකමක් තියෙන. ඒක ස්ථීරත්වයකින්. දැන් අපි নমස්කාරය වුණත් බණ්ඩ චූටි හාමුදුරනේ. নমස්කාරය කී ගමනද? නමස්කාරය තුන් වතාවක් කියනවා. සාදු කිනක සාදු
කියලා නවත්තන්නේ නැහැ. සාදු සාදු සාදු. තුන් වතාවක් සාදු කියනවා. සමහර ඒවා කියනකොට තුන් වතාවක් කියනවා. ඈවරයි දෑවරයි තුන් ඈවරයි. ඔන්න බලන්නකො සමහරලාට පාර්ලිමේන්තුවේත් බලන්නකො. අයවැය කියවෙනවා. පළවෙනි වර කියවීම, දෙවෙනි වර කියවීම, තුන්වෙනි වර කියවීම. යමක් ස්ථීර කරනවා නම් ඒක එක සැරයක් නෙමෙයි, දෙසරයක් නෙමෙයි, තුන් සැරයක් කියලා තමයි මෙය කරන්නේ. ඒතර හාමුදුරුවන්ටත් අවවාද කරනවා එක සැරයක් නෙමෙයි, දෙසරයක් අවවාද කළා, තුන් සැරයක් අවවාද කළා. ඒත් අහන්නේ නැත්නම් මොකද කරන්නේ? අවවාද කළා. තෙවන වර දක්වාම කරුණු කියන විට ඒ අදහස අත්හරිනම් ඒ යහපති. අන්න එහෙනම් ඒක කියනකොට අදහස අත්හරිනවා නම් හොඳයි, යහපති, හොඳයි. යම් මේකින් එයත් නොහරිනම් ඔන්න සංඝාදිසේසාපත්‍ය වෙනවා. ඇයි එතකොට සංඝ ભેදය කියන්නේ? සංඝ ભેදය පිණිස කටයුතු කරනවා නම්, එක මතයක දැඩිව අරගෙන ඉන්නවා නම්, ඒ කියන අවවාදයේ පළවෙනි වතාවත් කිව්වා, දෙවෙනි වතාවත් කිව්වා, තුන්වෙනි වතාවත් කිව්වා, ඇහුවේ නෑ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඒ හාමුදුරුවෝ සංඝාදිසේසාපත්‍යයට ලක් වෙනවා. ඉතින් අපි බලමුකෝ තව ටිකක් එහාට ගිහිල්ලා මේක පිළිබඳ විස්තර. සමග්ගස්ස සංගස්ස. සමග්ගස්ස සංගස්ස. දැන් මේක කියවනේ පාලි වචනේ. දැන් ඔය පද විස්තර එහෙම ලියන්න ආවම ඔන්න කෙටි ප්‍රශ්න වලට එහෙම ඒ වගේම මේක දැනගන්නත් ඕනේ. සමග්ගස්ස. සමග්ගස්ස කිව්වේ සමගි කියන එකනේ. සංගස්ස කිව්වේ සංඝයාගේ. ඒක දන්නවනේ. ඔක හොඳට හුරු වචනයක්. සමගි සංඝයා හඳුන්වන පරාජිකා පාළිය. සමග්ගෝ නාම සංඝෝ නාම සංවාසකෝ සමාන සීමායන් ඨිතෝ යනුවෙන් සඳහන් කරයි. මේ සමාන සංවාසයේ හෙවත් එකට වාසය කරන සමාන සීමාවේ සිටි සමාන සීමාවේ සිටි සංඝයා අදහස් කරේ. එතකොට මොකද්ද වෙන්නේ? සමාන සීමායන් ඨිතෝ. ඔන්න සමාන සීමාවේ සිටි. එතකොට එක සීමාවේ. මොකද එක සීමාවේ සිටිනවා කියන්නේ? එතකොට දැන් පෝය ආදී විනය කර්ම කරනකොට, පෝය කර්ම කරනකොට එක සීමාවේ ඉන්නවා කියන එක තමයි මේ පරාජිකා පාළිය විස්තර කරන්නේ. සමග්ගස්ස සංගස්ස. එකට ඉන්න අය කියන එක සංඝයා අදහස් කරේ. සමාන සංවාස යන්නෙහි දෘෂ්ටි වශයෙන් වෙනසක් හෝ ප්‍රතිපදා වශයෙන් වෙනසක් හෝ නැතිව එකම ආකාරයට බඹසර රකින්න යන අදහස දෙයි. එතකොට සමාන මේ සංවාස කිව්වේ වාස කියන එකනේ. වාසය කරනවා. ඒකට සං දැම්ම සංවාස. ඔක සංවාස කිව්වම සංවාසය දෙනවා කියලා වෙන වචනයකුත් තියෙනවා. මේ එකට වාසය කරනවා කියන එක තමයි මේ සංවාස කියන එකෙන් මෙතන අදහස් කරන්නේ. එතකොට දෘෂ්ටි වශයෙන්. එතකොට දෘෂ්ටිය. එතකොට සම්‍යක් දෘෂ්ටියේ පිටලා මිත්‍යා දෘෂ්ටියේ පිටපු අය ගණන් ගන්න බෑ. එතකොට ප්‍රතිපදා වශයෙන්. එතකොට මේ භික්ෂු ප්‍රතිපදාවේ දැන් අපි හාමුදුරුවෝ ප්‍රතිපත්ති ටිකක් තියෙනවානේ. ප්‍රතිපදා වශයෙන් එකට කටයුතු කරනවා. එතකොට එහෙම ප්‍රතිපත්ති වශයෙන් හෝ වෙනසක් නැතිව එකම ආකාරයට බඹසර රකින්නවා. බඹසර කිව්වේ උතුම් රැකීමනේ. එතකොට බඹසර රකින්නවා. ඉතින් අපිත් කරන්නේ බඹසර රකින්න එකනේ පොඩි ආම්දුරනේ. දෙයි. ඒන් ඔවුනොවුන්ගේ සමචිත්තතාව අදහස් කරේ. ඒ කියන්නේ සමචිත්ත. චිත්ත කිව්වේ සිතුවිලිනේ. සිතුවිලි සමාන සිතුවිලි වලින් යුක්තව සමාන සීමා. සමාන සීමායන් ඨිතෝ. එහෙනම් එකම සීමාවක සිටින යන්නෙන් කාය වශයෙන්ද වෙන්ව විසීමක් නැති බව මෙයින් අදහස් කරේ. සියලු දෙනා ભેදයකින් තොරව එකම සීමාවට රැස් වෙති. ඒ සමග්ග සංඝ යෙදුමින් අදහස් කරයි. එහෙනම් ඔක්කොම එකට පෝය කරන විනය කරන හාමුදුරුවරු ටික එතකොට සමග්ග සංඝ කියලා හඳුන්වනවා. සමගියෙන් ඉන්න හාමුදුරුවරු තමයි. ඉතින් ભેද කරන්න වෙන්නේ. නැත්තම් ભેද වෙලා ඉන්නේ නැත්නම් ભેද කරන්න දෙයක් නැහැනේ. සමගියෙන් ඉන්න අය පිළිබඳ තමයි කතා කරන්නේ. ભેදේන සංවත්තනිකං ભેදේන සංවත්තනිකං අධිකරණ. එතකොට මෙන්න මේ පාලි වචනය. ભેදේන සංවත්තනිකං අධිකරණ. සමගි සංඝයාගේ ભેදයට හේතු වන කරුණු 18ක්. කීයක්ද? කරුණු 18ක්. ඔන්න හාමුදුරුවෝ ભેද කරන්න පුළුවන් කරුණු 18ක්
චුල්ලවග්ගපාලියේ සඳහන් වෙනවා. චුල්ලවග්ගපාලියේ ලස්සන කාරණා 18ක් අද තියෙන පොඩි හාමුදුරනේ මේවා මතුවලා වුණ අපිට කියනකොට පෙනෙයි. පාලියේ සඳහන් වෙනවා. පළවෙනි එක තමයි ධම්මං අදම්මෝති දීපෙන්ති. ධර්මය අධර්මයයි දක්වනවා. ඔන්න බණ නෙමෙයි කියලා කියනවා. දැන් අද ඔය වැඩේ වෙලා නැද්ද? දැන් අද සමහර ඔය හාමුදුරුවෝ වගේ ඉන්නවා කට්ටියක්. හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවෝ වගේ ඉන්නවා කට්ටිය. ඒගොල්ලෝ මොකද කරන්නේ? ධර්මය එතකොට මොකද කරන්නේ? අදම්මං ධම්මෝති දිප්පෙන්ති. අධර්මයේ ධර්මයයි කියන බණ වගේව කියනවා. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා අපි කියන්නේ පට්ටපල් බොරු කියන්නේ බොරු කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු නැති ධර්මය මේවා කියලා බණ නැති ඒව බණ වගේ කියනවා. ඊළඟට ධම්මං අදම්මෝති දීපෙන්ති. දීපෙන්ති. එතකොට මොකද කරන්නේ? දෙවෙනි එක ධර්මය දැන් ඉස්සලා කිව්වා අධර්මයේ බණ නොවන දේවල් බණ හැටියට කියනවා. ඊළඟට කියනවා ධර්මය එතකොට අධර්මයේ කියනවා බණ නෑ බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ කියලා බුදුහාමුදුරුවෝ කියපු දේ හංගනවා. ඒක වහං කරනවා. ඒක වෙනස් කරනවා. ඊළඟට කියනවා අවිනයං විනයෝති දීපෙන්ති. අවිනය විනය නොවන දේවල් විනයයි කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ මේක මෙහෙම එකක් කියලා. නෑ බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරලා තියෙනවා. දැන් අපි හිතමු කවුරු හරි කියනවා බුදුහාමුදුරුවෝ පරිගණක පාවිච්චි කරන්න එපා කියලා බුදුහාමුදුරුවන්ට කියලා තියෙනවා. පොඩි හාමුදුරුවන්ට හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. කිව්වොත් හරිද? වැරදිනේ. ඒ කාලේ තිබුණායි කම්පියුටර්, ඒ කාලේ තිබුණායි හෑන්ඩ් ෆෝන් නේද? එතකොට විනය. එතකොට විනය එහෙම විනය ශික්ෂාපදයක් දාන්න පුළුවන්ද අපිට? අපිට දාන්න බෑ. එහෙම එපා කියලා ඉතින් මේ වික්මීම පිණිස නීතියක් දාන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කළා කිව්වොත් බොරුනේ. ඒ වගේ තමයි මේ කියන්නේ. ඊළඟට විනයං අවිනයෝති දීපෙන්ති. එතකොට විනය අවිනයයි දක්වනවා. එතකොට කියනවා බුදුහාමුදුරුවෝ රැයට වැළඳුවාට කමක් නැහැ කියලා දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ සල්ලි ඇල්ලුවාට කමක් නැහැ කියලා දේශනා කළා තියෙනවා. එහෙම දේශනා කළා තියෙනවද? එහෙම නෑ. මතක තියාගන්න. එතකොට විනය ඔන්න විනය ශික්ෂාපද වුණා හරි ඔන්න හාමුදුරන්ට පොඩි පොඩි විනය ශික්ෂාපද තියෙනවා ලොකු ලොකු ඒවා තියෙනවා දැන් පරාජිකා තියෙනවා සංඝාදිශේෂ තියෙනවා බුදුහාමුදුරු මෙහෙම කියලා විනය ශික්ෂාපද වෙනස් කරනවා නම් ඔන්න ඒකත් වැරදි වැඩක්. එතකොට සංඝයා ભેද කරන්න පුළුවන්. අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන ලද්දක් දේශනා කරන ලද්දක් මෙන් දක්වයි. අභාසිතං නොකියපු නේද? බුදුහාමුදුරුවෝ දේශනා නොකරපු අලපිතං ලපිත කියන්නේ කියනවා කියනනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන ලද්දක් එහෙනම් දේශනා කරා කියලා කියනවා. ඊළඟට කියනවා හයවෙනි එක භාසිතං ලපිතං. එහෙනම් බුදුහාමුදුරුවෝ භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනෝති දීපෙන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දක් දේශනා නොකරන ලද මේ දෙයක් හැටියට දක්වන. බුදුහාමුදුරුවෝ දේශනා නොකරපු දේ දේශනා කරා කියලා කියනවා. දැන් ඒක තව එකක්. ආචින්නං තථාගතේන අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනෝති දීපෙන්ති. ඒතර අනාචින්න පළවෙනි එක. අනාචින්න කියන්නේ බුදුහාමුදුරුවන් විසින් පුරුදු නොකරන ලද්දක්. පුරුදු කරන ලදයි දක්වති. එහෙනම් අනාචින්න තථාගතේ බුදුහාමුදුරුවෝ පුරුදු නොකරපු දේ අපි කියනවා බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් පුරුදු කරලා තියෙනවායි කියලා. ඒතර ඒකත් වැරදි. ආචින්නං තථාගතේන අනාචින්නං තථාගතේනාති දීපෙන්ති. බුදුරජාණන් වහන්සේ විසින් පුරුදු කරන ලද්දක් පුරුදු නොකරන ලද්දක් ලෙස දක්වති. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දෙයක් කළා.
බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් දුෂ්කක්‍රියා කළා. මේ විදිහට හිටියා. ඕනේ බුදුහාමුදුරුවෝ එච්චර මහන්සිුන්නේ නැහැ නිකන් ඔය සංසාරයේ ඇවිල්ලා බුදුනේ කියලා. එහෙම කිව්වොත් ඒක වැරදි. එතකොට ඒ වාගේ දේවල් කියන්න පුළුවන්. ඊළඟට කියනවා අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. එතකොට මොකද වෙන්නේ? අපඤ්ඤත්තං පනවපු නැති දෙයක් නොපනවන ලද්දක් පනවන ලද්දක් ලෙස දක්වති. බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් පනවලා නැහැ. හැබැයි මෙහෙම පනවලා තියෙනවා කියලා කියනවා. පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. බුදුහාමුදුරුවන් වහන්සේ විසින් පනවන ලද්දක් නොපනවන ලද්දක් ලෙස සලකනවා. ඒකත් ඉතින් ඔය සංඝයා ભેද කරන්න හේතු වෙන 10 වෙනි කාරණේ හැටියට හඳුන්වනවා. අනාපත්තිං ආපත්තීති දීපෙන්ති. ඇවතක් නොවන්නක් ඇවතකයි දක්වනවා. එතකොට ඒක ඇවතක් නෙමෙයි. හැබැයි ඒක ඇවතක් කියලා කියනවා. ඒකත් ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ ආම්දුරු නෑ ඕක ඇවතක් නෙමෙයි. නෑ ඇවතක්. ඉතින් ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ ඔන්න වචන ભેදයක් වෙනවා. ඕක එකකතාවයට එන්නේ ඔන්න ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ආපත්තිං අනාපත්තීති දීපෙන්ති. ඇවතක් නොවේ කියලා කියනවා. ඇවතක් නොවන එකක් ඇවතක් කිව්වත් ප්‍රශ්නයක්. ඇවතක් නොවන එකක් ඇවතක් කිව්වත් ප්‍රශ්නයක්. ඇවතක් නොවනවා. දැන් ඔක බලන්නකෝ දෙපැත්තටම. ඉස්සලා කියන ඇවත් නොවන්නක් ඇවතකයි කිව්වත් වැරදි. ඇවතක් නොවේ කිව්වත් වැරදි. වැරද්ද හරි කිව්වත් වැරදි. හරි දේ වැරදි කිව්වත් වැරදි. දෙකම වැරදි. ඒ වගේ වැඩක්. ලහුකං ආපත්තිං ගරුකා ආපත්තිං දීපෙන්ති. එහෙනම් ලුහු ඇවතක් ලුහු ඇවත් පරාජිකා සංඝාදිශේෂ යන ගරු ඇවත්සේ දක්වති. දැන් මේ පොඩි ඇවතක් චූටි වැරද්දක් වුණම නෑ ඕක මහ ලොකු එකක්. ඕක චූටි එකක් නෙමෙයි මහ විශාල එකක්. ඒක මහ භයානක එකක් කියලා හඳුන්වනවා. හැබැයි වැරද්ද චූටි. මම නිකන් ඔය කතාවකට කිව්වොත් එහෙම දැන් සමහරලාට විකාල භෝජනය කියන එක උපසම්පදා හාමුදුරනෙකුට සාමණේරයන්ට දසෙල්නේ එකක්. උපසම්පදා හාමුදුරන්ට ඒක මහා පරාජිකාවක්ද නෑ. සංඝාදිශේෂයක්ද නෑ. හැබැයි අපේ දායකයන්ට නම් හිතාගෙන ඉන්නේ පරාජිකාවගේ නේද? සමහර ලොකු වැරද්දක් හැටියට තමයි සලකන්නේ. ඉස්සරන දැන් නම් ටිකක් අඩුයි. ඉස්සර හරිය ලොකුට සැලකුවා. ඉතින් මට චූටි කතාවක් මතක් වෙනවා. මොකද මේ එක තරුණ හාමුදුරු කෙනෙක් කොහොම හරි ගෑනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන කොහොම හරි මේක අහු වෙලා තියෙනවා. ආරංචි වුණා. ඉතින් ගමේ යනවනේ උපාසකම්මලා අතර කතාව ගියාට පස්සේ දැන් කෙනෙක් කියලා තියෙනවා අර පොඩි හාමුදුරුවෝ ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලානේ මෙහෙමයි. එතකොට ওই කතාව කොහොම එක වැරදි වැඩක්නේ. අර උපාසකම්ම මොකද කිව්වේ? ඕක මොකද්ද ඔය හාමුදුරුවෝ රැටත් කනවලු කියලා. එතකොට රැටත් කනවලු කිව්වා මොකද වෙන්නේ? අරක ලොකු වැරද්දක් හැටියට. දැන් මේක මේ ගිහියත්ව කරන වැඩක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ මේ චූටි ඇවත ලොකු එකක් හැටියට දක්වනවා නිකන් මිනි මරුවා වගේ සමහරලාට. එතකොට සමහර ඒවා ලොකුවට සලකනවා. සමහර එතකොට ගරුකං ආපත්තිං ලහුකාපත්තිං දීපෙන්ති. එතකොට ගරු ඇවතක් ලුහු ඇවතක් කියයි මේ ලොකු ඒවා පරාජිකා සංඝාදිශේෂාදී ඕක නිකන් චූටි දෙයක් ඕක ගණන් ගන්න එපා. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් හොරකමක් කරලා ආව වෙනවා. ගණන් ගන්න එපා. ඔය උපසම්පදා හාමුදුරුවෝ මහානකම ඉවරයි. එතකොට ඒ වාගේ පරාජිකා හිමුනොත් මේව පොඩි ඒව හැටියට සලකන්න බෑ. සාවශේෂං ආපත්තිං අනවශේෂාපත්තීති දීපෙන්ති. එතකොට සාවශේෂ හේවත් පරාජිකා හැර සසු ආපත්ති ස්කන්ධයකට අයත් නොවන දේ. එතකොට ඒ සයයට අයත් එවත් පරාජිකා ස්කන්ධයකට අයත් අවස්සේ දක්වති. ඔන්න එහෙම කළත් වැරදි. ඒකට සාවශේෂ ආපත්තියක් අනවශේෂ ආපත්තියකට කරනවා නම් ඒකත් සංඝ ભેදයට හේතු වෙනවා. අනවශේෂං ආපත්තිං සාවශේෂ ආපත්තිං දීපෙන්ති. අනවශේෂ හේවත් පරාජිකා ඒ පත්‍යයකට පරාජිකා ස්කන්ධයකට අයත් එවත් සසු ආපත්ති ස්කන්ධයකට ඒ සයයට අයත් කොට දක්වති. එහෙනම් ඒවත් අර මාරු කිරීමම තමයි. දුට්ටුල්ලං ආපත්ති අදුට්ටුල්ලා ආපත්තීති දීපෙන්ති. එතකොට දුට්ටුල්ල හේවත් පරාජිකා සංඝාදිශේෂ කාණ්ඩවලට අයත් එවත්
සෙසු ආපත්‍ය ස්කන්ධ පහට ඇස්සේ දක්වති. ඒ කියන්නේ මේවා මාරු කරන්න බෑ. පරාජිකා ඒ ආයත් ඒවා ඊළඟට මේ පොඩි ඇවත් හැටියට සලකන්න ඒවා මාරු කරන්න යන්න එපා. අදුට්ටුල්ලං ආපත්තින් දුට්ටුල්ලා ආපත්තින්ති දීපෙන්ති. එතකොට අදුට්ටුල්ල හෙවත් සෙසු ආපත්‍ය ස්කන්ධ පහට අයත් ඇවත් පරාජිකා සංඝාදිශේෂ කාණ්ඩ වලට අයත් කරලා දක්වනවා නම් මේවා මාරු කරන්න ගියොත් ඔන්න එතන සංඝ ભેදයට හේතු වෙනවා. ඊළඟ තව වචනයක් තියෙනවා සමනුභාසිතබ්බෝ. මොකද්ද? සමනුභාසිතබ්බෝ. සමනුභාසන කර්මය කළ යුතුය. මොකද්ද මේ සමනුභාසන කර්මය කියලා කියන්නේ? ඒ කියනවා මෙහි සමනුභාසන කර්මය නම් මෙවන් වැරදි අදහස්ගත් කෙනෙකුට එම අදහස අත්හරින ලෙස සංඝයා කරන බල කිරීමයි. එතකොට හාමුදුරුවෝ ඔන්න ඔය අදහස අත්හරින්න ඔහොම ඉන්න එපා කියලා ඒ කියන එකට කියන සමනුභාසිතබ්බෝ. එය සංඝයා මැදට ගෙන ගොස් ව්‍යක්ත ප්‍රබල භික්ෂුවක් විසින් ඤත්ති චතුත්ථ කර්ම වාක්‍ය ප්‍රකාශ කිරීමෙන් සමනුභාසන කර්මය ඤත්ති චතුත්ථ කර්මය. එතකොට හාමුදුරු ළඟට එකතු වෙලා හාමුදුරු වට කරගෙන එතකොට මේ ඤත්ති චතුත්ථ කර්මයෙන් මේක ප්‍රකාශ කරන්න ඕනි. ඒක තමයි කියන්නේ එහෙම කිරීමෙන් අවවාද කරනවා. ওই ටික තමයි එතකොට 10 වෙනි සංඝාදිශේෂයට අදාළ කාරණා අපි කතා කළේ. දැන් අපිට තියෙනවා ඊළඟට 11 වෙනි සංඝාදිශේෂය. ඊළඟට තව සංඝාදිශේෂ 11. 11 කිව්වම දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ මොකද්ද? සංඝ ભેදයට අදාළ වෙන්නේ. සංඝ ભેදයට අදාළව කතා කළා. ඊළඟට මේ පඨම සංඝ ભેද ඒක. දැන් කතා කරන්නේ ဒုတိ ය සංඝ ભેද. එතකොට දෙවෙනි එක. එතකොට දෙවෙනි සංඝ ભેදය. එතකොට දැන් සංඝ ભેද කරන ක්‍රම දැන් ඉස්සෙල්ලා කතා කළානේ එකක් ගැන. දැන් දෙවෙනි සංඝ ભેදය මොකද්ද? දෙවෙනි සංඝ ભેදය කතා කරන්න ඉස්සෙල්ලා මං හිතන්නේ නිදාන කතාවේ පොඩ්ඩක් කියවලා බලුවා නම් හරි. මේක කොහොමද දේශනා කරන්න හේතු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වෙසන සමෙහි එකල දෙව්දත්තර සංඝ ભેදය සඳහා ගිහි පැවිදි පිරිස මෙහෙයවමින් සිටි. ඔහුට පක්ෂපාතී වූ කෝකාලික කටමෝරක තිස්ස ආදී භික්ෂුහු පිරිසක්ද වූහ. ඔහු සෙසු භික්ෂූන් දෙව්දත් තෙරුන්ගේ වෑයමට දොස් කියන කල දෙව්දත් තෙරුන්ගේ නිවැරදි බවත් ඔහු එසේ කරන්නේ තමන්ගේද කැමැත්ත ඇතිව බවත් ඒ ක්‍රියාවට තමන්ද කැමැති බවත් පැවසූහ. එවිට සංඝ ભેදයේ ඍෂින වූ දැහැමි භික්ෂූහු ඒ බව බුදුරදුන්ට දැන්වූහ. ඒ නිමිති කොටගෙන උන්වහන්සේ මේ සිකපදය පැනවූහ. ඔන්න පොඩි හාමුදුරනේ. දෙවිදත්තර හාමුදුරුවන්ගේ ප්‍රධාන ගෝලයා තමයි මේ කෝකාලික භික්ෂුව. අහලා තියෙනවනේ. මේ කෝකාලික හාමුදුරුව තමයි ළඟින්ම හිටියේ. ඊළඟට මේ කටමෝරක තිස්ස ආදී භික්ෂුන් වහන්සේලා කෝකාලික හාමුදුරුව මතක ඇති අවසානයේ මොකද වෙන්නේ? දෙවිදත්තර හාමුදුරුවන්ට අවසානයේ දෙවිදත්තර හාමුදුරුව බුදුහාමුදුරන්ගේ පැත්ත ගන්නවා. මං වැරදි කියලා තේරුම් ගන්නවා. ඒ වෙලාවේ කේන්ති යනවා. කෝකාලික හාමුදුරන්ට කේන්ති කියලා ගැහුවා පාරක්. වැලිමිටෙන් ඇන්නයි කියන පපුවට හයියෙන් ඇනපු ගමන් ඒ පාර කොච්චර සැරද කියනවනම් ලේවමනේ දානවා. අහලා ඇති අවසානයේ පොඩි හාමුදුරනේ අන්න ඕක තමයි ජීවිතවල අපට අසරණ වෙන තැන. ඒ නිසා වැරදි කරන්න හොඳ නැහැ. කවදාවත් මතක තියාගන්න ඕනේ. දෙවිදත්තර හාමුදුරුවෝ අවසානයේ වැරදි කරලා අවසානයේ උන්වහන්සේ තීරණය කරනවා. උන්වහන්සේට තේරෙනවා අනේ මං වැරදි. බුදුහාමුදුරුවෝ හරි. බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යනවා. බුදුන් සරණ යන්න කියලා සිතුවිල්ලක් ඇති කරගෙන කෝකාලික හාමුදුරන්ට කියනවා දැන් මං වයසයි මට දැන් කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ හරි. මම මෙච්චර වැරදි කරද්දි බුදුහාමුදුරුවෝ මට එහෙම කරේ නෑ. ඊට පස්සේ මෙතනදී කෝකාලික හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ උදව් කරනවා. දෙවිදත්තර හාමුදුරුවෝ ඇඳ පිටින් උස්සගෙන එනවා ජේතවනාරාම පන්සලට පොඩි හාමුදුරනේ. ඒ කතාව අහලා ඇති. මේ හොඳ කතාවක් දැනගන්න ඕනේ අපි පවක බරපතලකම. දැන් උන්වහන්සේ සංඝ ભેද කර්මය කළා. දැන් සංඝ ભેදය කරානේ. හාමුදුරුවෝ
කඩාගෙන අරගෙන ගියා බුදුහාමුදුරන්ගේ වෙන් කරගෙන. එතකොට එහෙමත් කරලා බුදුහාමුදුරන්ට ගල් පෙරලලා බුදුහාමුදුරන්ගේ ලේස් වලවලා ඒ කියන්නේ බුදු කෙනෙක් ලේස් වලවන කියන ආනන්තරේ පාප කර්ම දෙකක්ම සිද්ධ කරගත්තා. එතකොට මෙහෙම කරගත්ත දෙවිදත්තර හාමුදුර අවසානයේ අසරණ වෙලා බුදුහාමුදුර බලන්න යන්න ඕනි කියලා යනවා ඇඳ පිටින් උස්ස උන්වහන්සේට පයින් ඇවිදගෙන යන්න බෑ. ජේතවනාරාමේ පන්සල ඉස්සරහා ගේට්ටුව ළඟ අදත් ඔය දඹදිව ගියොත් එහෙම ජේතවනාරාම පන්සල ඉස්සරහ ලොකු වලක් තියෙනවා පොඩි හාමුදුරනේ. එතන කියන්නේ දෙවිදත්තර හාමුදුර ඇදගෙන ගිය වල කියලා තමයි ඒ කියන්නේ. අපි කියනවා දෙවිදත්තර හාමුදුර පොළොවේ යටට ඇදගෙන ගියා කියනවනේ. ඒ ඇදගෙන ගියායි කියන වල අද නම් ඉතින් වල පිරීලා. නමුත් ඒ ලොකු වලක් තියෙනවා අදත්. එතකොට ඒ දෙවිදත්තර හාමුදුරුවෝ ජේතවනාරාමයට යන්න හම්බ වෙන්නේ නැහැ. මූණකට ටිකක් හොදාගෙන යනවා කියලා එතන බහිනවා. උන්වහන්සේ පොළොව පලාගෙන පණ පිටින් අපායට ඇදගෙන ගියා කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ දෙවිදත්තර හාමුදුරුවෝ ළඟම හිටපු මේ කෝකාලික හාමුදුරුවෝ එහෙම. ඔන්න මතක තියාගන්න සමහර අය වැරද්ද කරන්නේ අනිත් එක්කනට අපි කියන්නේ සපෝට් එකට යාළුකමට එයාට උදව් කරනවා. වැඩේ වැරදි කියලා දන්නවා. දැනම වැරදි වැඩේට උදව් කරනවා. මතක තියාගන්න දැන් මෙතන සංඝ ભેදයේ සඳහා කටයුතු කරනකොට ඒකට විරුද්ධව කටයුතු කරන්නේ නැතුව ඒ කියන්නේ යම්කිසි වැරද්දක් කරනකොට වැරද්දට විරුද්ධ වෙන්න එපායි. වැරද්දට විරුද්ධ වෙන්නේ නැතුව වැරද්දට පක්ෂ වෙලා එතකොට දොස් කියන කල දෙව්දත් තෙරුන්ගේ නිවැරදි බවත් ඔන්න එතකොට දෙවිදත්තර හාමුදුරුවෝ වැරදි නෑ ඒ හාමුදුරුවෝ හරි. උන්වහන්සේ කරන දේ තමන්ගේ කැමැත්ත ඇතු අපි කැමැතියි අපි තමයි ඒක එහෙම තමයි කියලා ඒකට අර කියන්නේ උගුල් පන්දම් දෙනවා කියන්නේ ඒකට උදව් කරනවා කියන්නේ කට්ටිය කරන ජැක් ගහනවා කියලාත් කියනවානේ සපෝට් එක දෙනවා. ওই මොන වචනෙන් කිව්වත් ඒ උදව් කිරීම වැරදි දෙයට සහයෝගය දීමත් ඔන්න මොකද වෙන්නේ ඒකත් සංඝාදිශේෂාපත්තියටම අයත් වෙනවා. එතකොට ඒ ගැන කියනකොට ඒ සංඝාදිශේෂය ගැන මොනවද කොහොමද පවර්ලා තියෙන්නේ? ဒုတိ ය සංඝාදිශේෂය ඒක විග්‍රහ කරනවා තස්සේව කෝපන බික්කුස්ස බික්කු හොಂತಿ අනුවත්තකා වග්ගවාදකා ඒකෝවා ද්වේවා තයෝවා තේ ඒවං වදෙය්‍යුං. ඒ කියන්නේ පළමුව දෙවනුව තෙවනුව මතකනේ මෙහෙම කියන්න ඕනේ. මොකද්ද කියන්න ඕනේ? මා ආයස්මන්තෝ ඒවං බික්කුං කිංචි අවචුත්ත ධම්මවාදී චේතෝ බික්කු විනයවාදී චේතෝ බික්කු අම්මහකං චේසෝ බික්කු චන්දංච රුචින්ච ආදාය වෝහරති ජානාතිනෝ බහසති අම්හාක මේපනං අම්හාක මේ පතං කමතීති. තවත් යනවා ඉස්සරහට තේ බික්කු බික්කුහි ඒවමස්සු වචනීයා මා ආයස්මන්තෝ ඒවං අවචුත්ත න චේසෝ බික්කු ධම්මවාදීන චේසෝ බික්කු විනයවාදී මා ආයස්මන්තානම්පි සංඝබේදෝ රුචිචිත්ත සමේතායස්මන්තානං සංගේන සමග්ගෝහි සංඝෝ සම්මෝදමානෝ අවිවාදමානෝ ඒකුද්දේසෝ පාසු විහෙරතිති එවංච තේ බික්කු බික්කුහි උච්චමානා තතේව පග්ගන්නේයුං තේ බික්කු බික්කුහි යාව තතියං මනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාහි පටිනිස්සග්ගායන්නේ යාව තතියංචේ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජේයුං ඉච්ඡේතං කුසලං නෝ චේ පටිනිස්සජ්ජේයුං සංඝාදිශේෂෝති. එතකොට කියනවා මොකද්ද මේකෙන් කිව්වේ? සංඝ ભેදයේ පිනිස උත්සාහ කරන ඒ භික්ෂුවට අනුකූල වූ ભેදයට පක්ෂව කතා කරන්නට එක් භික්ෂුවක් හෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ ඇත්නම් ඔව්හු එවත්නි ඒ සංඝ ભેදක භික්ෂුවට කිසිවක් නොකියමු. ඒ භික්ෂුව ධර්මවාදිය විනයවාදිය හේ අපගේ කැමැත්ත හා රුචිය රැගෙන
මෙසේ කියයි. හේ අපගේ කැමැත්ත දනි. අප සමගද කතා කරයි. එය අපටද රිසිවේ. යයි කියත්නම් ඒ භික්ෂූන්ට සෙසු දැහැමි භික්ෂූන් විසින් මෙසේ කරුණු කිවිය යුතුය. එවත්නි එසේ නොකියව් ඒ භික්ෂුව ධර්මවාදී නොවේ. තවත් ටිකක් තියෙනවා. අපි මේ ටික කතා කරලෙමු. එතකොට කියන මොකද්ද? සංඝ ભેදයේ පිණිස උත්සාහ කරන ඒ භික්ෂුවට අනුකූල වූ ભેදයට පක්ෂව කතා කරන අන්න අර ඉස්සලා කිව්වේ. එතකොට කෝකාලික හාමුදුරුවෝ මොකද කරේ? ඒකට පක්ෂව කතා කරනවා. ඒක හොඳයි කියනවා. ඒ භික්ෂුවට භික්ෂුවක් හෝ එක්කෙනෙක් හෝ නැත්නම් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෝ තවත් ඇත්නම් ගොඩක් හරි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ගොඩක් හරි එහෙම එකතු වෙලා කරනවා නම් ඒ සංඝ ભેද භික්ෂුවට කිසිවක් නොකියමු. ඒ භික්ෂුව ධර්මවාදී. ඔන්න දැන් පිරිසුදු කරන්න හදනවා. එයා ධාර්මිකයි. විනයවාදී. එයා අධාර්මික නෑ. විනයවාදී අවිනයවාදී නෙමෙයි අධාර්මික නෙමෙයි. කවුද මේ කියන්නේ? වැරදි එක්කෙනාට කියනවා එයා ධර්මවාදීලු. එයා විනයානුකූලයිලු. මේ සුද්ධ කරන්න කතා කරන්නේ අපි කියන සුදුහුණු ගන්න හදනවා. වැරදි එක්කෙනාගේ. "හේ අපගේද කැමැත්ත හා රුචිය රැගෙන මෙසේ කිය." "යා ඒ අපි කැමැත්ත අපිත් දන්නවා. එයා එහෙම තමයි අපි තමයි කිව්වේ" කියලා කතා කරයි. එය අපටද රිසිවි. අපිත් ඒකට කැමති. යයි කියත්නම් ඒ භික්ෂූන්ට සෙසු දැහැමි භික්ෂූන් විසින් මෙසේ කරුණු කියත. ඒක ධාර්මිකයි කියන්න ඕනේ. එහෙම නෙමෙයි මෙහෙම කියන්න. මොකද්ද? "ඇවැත්නි එහෙම කියන්න එපා. හාමුදුරනේ එහෙම කියන්න එපා" කියලා කාරණා කියනවා. ඒ භික්ෂුව විනයවාදීත් නොවේ. එයා විනයවාදීත් නෙමෙයි. ආයුෂ්මතුන් වහන්සේලාට සංඝ ભેදය රිසි නොවේවා. හාමුදුරනේ සංඝ ભેදය රිසි නොවේවා. ඒකට ආස කරන්න එපා. හාමුදුරනේ රණ්ඩු කරගන්න එපා. ඒකට කැමති වෙන්න එපා කියලා කියනවා. ආයුෂ්මතුන් වහන්සේලාද සංඝයා සමග එකතු වෙනු මැනිය. ඔබ වහන්සේලාත් එකතු වෙන්න හාමුදුරනේ. සමගි සංඝයා වනාහි සතුටින් විවාද රහිතව සතුටින් ඉන්න ඕනි. හාමුදුරු සතුටින් ඉන්න ඕනි විවාද රහිතව. මොකටද වාද කරගන්නේ? එතකොට වාද විවාද කරගන්න නැතුව සතුටින් ඉන්න ඕනි කියලා උපදෙස් දෙනවා. එක්ව පාමොක් දෙසන කල පහසුවෙන් වෙසෙන්නාහ යනුවෙනි. එක්ව පාමොක් දෙසන කල එකට පාමොක් දෙසන මං කිව්වේ ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන එක පෝයගේ දැන් පෝයගේ ඉන්නවා. එතකොට පෝයගේ එකට ඉන්න අර දෙපිරිසක් හැටියට ඔහම වටේට වෙදිලා ඉන්නවා. එහෙම බෙදිලා හිටපු එක වෙනයි. හැබැයි බෙදිලා ඉන්නවා කියන්නේ වටේට හිටියට ඔක්කොම එක පෝය සීමාවෙනේ. එතකොට එක පෝය සීමාවේ තමයි සියලු දෙනා ඉන්නේ. එතකොට ඒ භික්ෂූන් එහෙම එකට විනය සංගායනා කරන්නට ඕන. එකට වාසය කරන්නට ඕන. ඒ භික්ෂූන් විසින් මෙසේ කියන ලද්දී ඒ අදහස එසේම දැඩිවගෙන කිව්වට අහන්නේ නෑ ඒකේම තමයි කියලා දැඩිව අරගෙන සිටිනවා නම් ඒක වෙනස් කරන්න සූදානම් නැත්තම් මොකද කරන්නේ? ඒ භික්ෂූන් විසින් තුන්වන වර දක්වා සමනුභාසන කර්මය කළ යුතු වෙයි. සමනුභාසනය කරන්න ඕනේ මොකටද? මතකනේ දැන් සමනුභාසනය අපි විස්තර කරා ඉස්සෙල්ලා. එහෙනම් අපි කියන්න මෙහෙම එපා හාමුදුරනේ කියලා පළවෙනි වතාවක් කිව්වා, දෙවෙනි වතාවක් කිව්වා, තුන්වෙනි වතාවක් කිව්වා. තුන්වෙනි වර දක්වා සමනුභාසනය කරන විට ඒ අදහස දුරලන්නා හුනම් යෙහෙකි කියනකොට තුන් වතාවක් කිව්වම අත්හැරියොත් නම් හොඳයි. මේක අත්හැරියොත් හොඳයි. අත්හැරියේ නැත්තම් මොකද වෙන්නේ? ඔන්න වැඩේ. අත් නොහැරියොත් එහෙම මෙන්න මේ අකුසලය වෙනවා. අත්හැරියොත් දිනුම්. එහෙනම් දිනලා. එහෙනම් හරි. සංඝාදිශේෂ වෙන්නේ නේ. අත්හරින්න නැතුව නෑ අපේ මතේ අපි ඕක වෙනස් කරන්නේ නෑ කියලා හිටියොත් ඔන්න සංඝාදිශේෂ වෙනවා. ඔන්න දෙවෙනි සංඝාදිශේෂයට පත් වෙන හැටි. එතකොට විවරණ ගත්තම විවරණ හැටියට අපේ විස්තර කරලා තියෙනවා සංඝ ભેදයට උත්සාහ කරන භික්ෂුවගේ පක්ෂයගෙන ඔහුගේ ගුණ වනමින් ඔහු ධර්මවාදී විනයවාදී බව පවසන කිසියම් භික්ෂුවක් හෝ වැඩි පිරිසක් හෝ සිටිනම් ඔවුනට අනෙක් භික්ෂූන් විසින් එසේ සංඝ ભેදක භික්ෂුවගේ පක්ෂයගෙන ක්‍රියා නොකරන ලෙස අවවාද දිය යුතු අතර තෙවන වර දක්වා එසේ සමනුභාසන කර්මයෙන් හෝ
නොහික්මුණහොත් ඒ සංඝ ભેදක භික්ෂුවට හෝ භික්ෂූන්ට සංඝ ભેද ශික්ෂාපදය නැත්නම් ඒ සංඝ ભેදයේ කර්මය සේසාපත්‍ය සිදු වෙයි. දැන් මෙතන කියන්නේ සංඝ ભેදය ඒ හාමුදුරුවරුන්ට කිව්වම පළවෙනි වතාව කිව්වා, දෙවෙනි වතාව කිව්වා, තුන්වෙනි වතාව කියලා අවවාද කරා. අවවාදයේ පිළිගන්නේ නැතුව දිගින් දිගට මේ තරහයි ඉන්නවනම්, ඒ මතේ එල්මගෙන ඉන්නවනම්, නෑ අපි හරි, නැත්නම් ඒ හාමුදුරුවෝ හරි කිය ඉන්නවනම්, එකම සීමාවට පෝය කරන්න යන්නෙත් නැත්නම්, එතකොට අවවාදයේ කරාම හරි කමක් නෑ අපි අත්හැරලා කරමු කියලා එකතු වුණොත් සංඝාදිශේෂ නෑ. අර විදිහට මතේ එල්බගෙන හිටියා කියලා කියන්නේ උන්වහන්සේ සංඝාදිශේෂාපත්තියටපත් වෙනවා. ඒක තමයි පොඩි හාමුදුරනේ ඒ පව ගැන අවබෝධ කරගන්නට ඕන. එතකොට මෙතන තව පද කීපයක් විග්‍රහ කරනවා. අනුවත්තකා. අනුවත්තක කියන්නේ සංඝ ભેදක භික්ෂුවට අනුව යන, ඔහුට රුකුල් දෙන යන අරුත මෙහි වෙයි. අනුවත්තකා. එතකොට අනුවත්තක කිව්වේ අනුව යන, ඒ වචනේ කියනකොට තේරෙනවනේ අනුවත්තක. සංඝ ભેදක භික්ෂුවට කවුරු අනුවද යන්නේ? ධාර්මික මේ භික්ෂුන් වහන්සේ සමග යන කියන එක නෙමෙයි. එතකොට අර වැරදි කරන, වැරදි මතේ ඉන්න හාමුදුරුවෝ අනුව යන එක්කනට කියනවා සංඝ ભેද භික්ෂුව අනුව යන. ඒකට උදව් කරන සමහරලාට කියනවා අපි ඔයාට නෑනේ කියලා කිව්වට එහෙම නෙමෙයි. ඉතින් මම කවන්නේ අපි එයාගේ පැත්තේ තමයි. ඒවට නෑ කියනවා. එයාගේ පැත්තේ තමයි. පැත්ත ගත්තත් වැරදි. අන්න ඒකයි වැරදි. වැරදි පැත්ත ගත්තත් ඔන්න සංඝ ભેදයට වෙනවා. වග්ගවාදකා. සංඝයාගේ වර්ග වීමට හෙවත් ભેද වීමට පක්ෂව කරුණු කියන්නා හෝ වර්ගවාදකයෝය. වග්ග කියන්නේ වර්ග කියන එකනේ. එතකොට වර්ග අපි කියන්නේ වර්ග. වර්ග. ඒ කියන්නේ වර්ග කරනවා කියන්නේ අඹ වර්ග, ගෙඩි වර්ග, මිනිස්සු වර්ග. එක කියන්නේ වර්ග කියන්නේ වෙනස් කියන එකනේ. එකකට එකක් වෙනස්. එතකොට සංඝයාගේ වර්ග වීමට හේවත් ભેදයක් වර්ග කරනවා කියන්නේ ભેද වෙන කොටස් වෙනවා. එහෙම ભેද වෙන්න කරුණු කියනවා නම් එයාට කියන වග්ගවාදකා. ඒකුද්දේශෝ. ඒ ප්‍රදේශයේ වසන ඒ සීමාවට අයත් සියලු භික්ෂූන් වහන්සේලා එකම සීමාවට රැස්ව එකට පාමුක් දෙසීමයි, පොහොය කිරීමයි. එතකොට මේ එකම පොහොය සීමාවේ ඉන්න හාමුදුරුවෝ. එතකොට පොහොයකට එකට එකතු වෙන හාමුදුරුවෝ ටික. එතකොට මේකට එකතු වෙන එකම පොහොය සීමාවේ ඉන්න හාමුදුරුවෝ ටික කියන අර්ථය තමයි ඒකුද්දේශෝ. එකට අර ඇවත් දෙසන්නට, විනය කර්ම කරන්නට, පොහොය කරන්නට එකතු වෙන හාමුදුරුවෝ කියන අර්ථය තමයි ඒකුද්දසෝ. එතකොට ඔය කාරණා ටික තමයි අපි අද කතා කළේ. දැන් සංඝාදිශේෂ දෙකක් ගැන අපි කතා කළා. දැන් ඔන්න මතක් කරගන්න ආයි චුට්ටක්. මොකද්ද පළවෙනි සංඝාදිශේෂය හැටියට අපි දැන් අද කතා කරා. අද කතා කරපු එක කියන්නේ 10 වෙනි සංඝාදිශේෂාපත්තිය. ඒක මොකද්ද? පඨම සංඝ ભેද ශික්ෂාපදය. ඒතකොට පළවෙනි සංඝ ભેදය සහ ඊට පස්සේ අපි දෙවෙනුව කතා කළා ဒုတိ ය සංඝ ભેද සික්ඛාපදය. ඒ කියන්නේ දෙකම සංඝ ભેදය සම්බන්ධව තමයි අපි අද කතා කළේ. එතකොට මේ සංඝ ભેදය ගැන කතා කරනකොට පළවෙනි සංඝ ભેදය මොකක් ගැනද කතා කළේ? දෙවිදත්තර හාමුදුරුවෝ ටික එකතු කරගෙන උන්වහන්සේ අර සංඝ ભેදය කිරීම සම්බන්ධ උන්වහන්සේට අවවාද කරාම පිළිගත්තේ නැති වුණාම ඒ අනුව උන්වහන්සේට දේශනා කළා එහෙම සංඝයා එකට ඉන්න අය ભેද කිරීම ඒක සංඝාදිශේෂයක් හැටියට. ඊළඟට ဒုတိ ය සංඝාදිශේෂයේදී ဒုတိ ය සංඝ ભેද සංඝාදිශේෂාපත්තිය. ඒ කියන්නේ අපි කතා කරපු 11 වෙනි සංඝාදිශේෂය. ඒකේ කතා කළේ ဒုတိ ය සංඝ ભેද සංඝාදිශේෂයේදී කෝකාලික ආදී භික්ෂූන් වහන්සේලා දෙවිදත්තර හාමුදුරන්ගේ පැත්ත ගත්තා. ඊට පස්සේ කියනවා නෑ උන්වහන්සේ හරි. ඒ අපිත් ඒ පාර තමයි අපි තමයි කිව්වේ කියලා. ඒ අර උදව් කිරීම නිසා බුදුහාමුදුරුවෝ දෙවෙනි සංඝාදිශේෂපත්තිය, ඒ කියන්නේ දෙවෙනි කියලා කිව්වේ වැරදියට තේරුම් ගන්න එපා. 11 වෙනි සංඝයේ ဒုတိ ය සංඝ ભેද දෙවෙනි සංඝ ભેද ශික්ෂාපදය පනවනවා. ඉතින් ඔය අපි අද පියවරෙන් පියවර ඇවිල්ලා සංඝාදිශේෂ දැන් 11ක් ඉවරයි. අපිට තව සංඝාදිශේෂ කීයක් තියෙනවද? තව දෙකක් තියෙනවා. ඉතින්
ඊළඟ දවසේ අපි ඉතුරු සංඝාදිශේෂ දෙක මොනවද කියලා කතා කරමු. ඉතින් ලබන සතියේදී නැත්තම් ඊළඟ පාඩමේදී අපි නැවත හමු වෙමු. අපේ පොඩි හාමුදුරුවෝ සිල්මෑණිවරු හැමදෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.